සදහම් දහර. අපමණ විපත් අභිමුවවුවද සදාතනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවසෙන සදහම් දෙසුම. සදහම් දහර. වෙළඳ සේවයෙන් සදහම් දහර. දහම් සුවඳ පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවදි කරන සදහම් දහර දම් දෙසුම සමානුග්‍රහකත්වය වැප් වතුර නොරඳන තීන්තාලේපනය උට්ඨානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනු සංයතස්සච ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝභිවණ්ඩති. ස්ලිම් හා රන් සම්මානයෙන් පිදුම් ලද වැප් වතුර නොරඳන බිත්තිආලේපනය වැප් ජලකාන්දු වැළැක්වීමේ තීන්ත ජාත්‍යන්තර ප්‍රමිතිය පරිසර හිතකාමී වැප් තීන්ත තෙතමනයට තිත ජලයෙන් නිවසේ ආරක්ෂාව වැප්. දහම් සුවඳ වෙළඳ සේවා සදහම් දහර දම් දෙසුම. නිරයට යන මග නැවතුමට වෙළඳ සේවා සදහම් දහර ධර්මදේශනා මාලාව. සැදැහැවතුනි, අපි නිවසේ සිට පංචශීලය සමාදන්ව දැන් ධර්මදේශනය ශ්‍රවණය කිරීමට එක්වෙමු. දෙපා නැමද ගෞරවයෙන් යුක්ත ආරාධනා කරුණේ තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය විචිත්‍රභානක පූජ්‍යපාද කිරුළපන ධම්ම විජය ස්වාමින්ද්‍රයන් වහන්සේටයි. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. කෑගල්ල උඳුගොඩ එළගල්ල පරවිසෙවන අයි 50 නිවසේ පින්වන්ත දායකත්වය ලබා ගන්නවා PRM විමලා රාජපක්ෂ මහත්මිය. එතුමිය අරමුණු කරගන්නේ මියගිය තම ආදරණීය පියාණන් වූ PGR ටිකිරිබණ්ඩා මහතාගේ 6 වන ගුණ සමරුව වෙනුවෙන් මේ ධර්මානුශාසනාවෙහි පින් අනුමෝදන් කිරීම. සුස්ක විදර්ශනා ධර්මානුශාසනා මාලාවේ 10 වන ධර්මානුශාසනාව. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, හික්මෙන්නන්ගේ ප්‍රතිපදාව කියන මාතෘකා කරගෙන ධර්මදේශනා මාලාවක තවත් එක් ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා තමයි මේ පින්වතුන්ලා කවුරුත් සූදානමින් ඉන්නේ. පින්වත්නි, පහුගිය දින කිහිපය පුරාවටම අපි දිගින් දිගටම සාකච්ඡා කරා මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධත්වයට පත් වෙලා
දේශනා කරන තුම් ධර්මයේ හරය නැත්නම් පරමාර්ථ ධර්මයන් පිළිබඳව ඒ පරමාර්ථ ධර්මයන් ගැන කතා කරනකොට අපිට සමහර කෙනෙක් පිංගුතුලට හිතෙන්නේ නැති අනේ සයින්හස මේව නම් අපිට වැඩි තේරෙන්නේ නැහනේ. මේ කියන දේවල් ඔළුවට යනවා අඩුයි වගේ දැනෙනවා නම් ඔය අභිධර්මයේ නේද කියන්නේ ඔය ගැඹුරු ධර්මයේ නේද ඒවා ඔක්කොම පිංගුත්නි අතාරින්න. මොකද මේ හීන මානසිකත්වය ඒකට හීන මානසිකත්වය කිව්වේ නිඳා කරන්න නෙමෙයි ඒකට කියනවා හීනමානිය කියලා. පිංගුත්නි මේ අභිධර්මයේ කියන එකේ අර්ථය ගැඹුරු ධර්මයේ නෙමෙයි. අභි කියන උපසර්ගයේ යෙදිලා විශිෂ්ට කියන අර්ථය තමයි මේ ධර්මයේ කියන එකට ආවේ. එතකොට ධර්මය, අභිධර්මය, විනය, අභිවිනය කියලා කොටස් ගානකට මේ කොටස් හතරකට ධර්මයේ බෙදුණා. ධර්මය කියලා කියවේ සාමාන්‍යයෙන් සූත්‍රාන්ත දේශනා වලට. අභිධර්මය කියන එක ගැඹුරු ධර්මයෙන් මතක තියාගන්න. අභි කියන උපසර්ගයෙන් සිද්ධ වුණේ විශිෂ්ටාර්ථය. විශිෂ්ටාර්ථයේ යෙදිලා විශිෂ්ට ධර්මයේ නැත්තම් විශේෂ කරුණු ඇතුළත් ධර්මයේ කියන එකෙන් තමයි මේ අභිධර්මය කියන එක ලෝකෙට දේශනා වෙන්නේ. එතකොට දැන් මතාන්තර කීපයකුත් තියෙනවා මේ අභිධර්මයේ අපිට ඕනි නැහැ. ඒක දෙවියන්ට දේශනා කළේ. අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයි පසු කාලීනව රචනා කරපු එකක්. පින්වදින් මේ ඔක්කොම අභිධර්මය කියන සප්ත ප්‍රකරණේ අතින්වත් නොඅල්ලා. කෙනෙක් කියනවා නම් අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයි කියන්නේ ඒක ඔහුගේ අඥානකම. ඒක ඔවුන්ගේ වපසරිය ඔවුන්ට තේරෙන්නේ නැතිකම. ඒ නිසා පින්වදින් අභිධර්මය කියන්නේ අබුද්ධ භාෂිතයක් නෙමෙයි. මොකද මේ පින්වත්නි මේ චිත්ත වීති රූප කලාප වල ආයුෂ මේවා පින්වත්නි මේ සාමාන්‍ය මිනිහෙකුට ගෝචර වෙයිද කියලා හිතන්නකෝ. දැන් මගේ පින්වතුන්ලට මම මෙච්චර මේවා අපි කියලා දෙනවා. අරමයි මෙහෙමයි චිත්ත වීති. දැන් ඔයත්තන්ට ඒත් තේරෙනවද මේක? ඒත් මේක තේරෙන්නේ නැත්නම්. පින්වත්නි හිතන්නකෝ මේ ඒත් මේක ගැඹුරුයිනේ අපිට එකපාර තේරෙන්නේ නැති බුදු කෙනෙකුට හැර වෙනත් කෙනෙකුට මේ සියුම් ධර්මතා තේරෙයිද? මගේ පින්වත්නි මේ බුද්ධ ශාසනය මේක හොඳට මතක තියාගන්න. සමහරු කියන මේ ත්‍රිපිටකයේ වැරදි ත්‍රිපිටකයට වැරදිලා අපි තමයි හරි දේ හොයාගත්තේ. මේක වරදක්. බුද්ධ ශාසනයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට හැර වෙනත් කිසිම කෙනෙකුට ධර්මාවබෝධය වෙනවා නම් පරතෝ ഘോഷය කියන එක ප්‍රත්‍යයෙන්මයි සිද්ධ වෙන්නේ. පරතෝ ഘോഷය කියලා කියන ධර්ම ශ්‍රවණියට කියන වෙන නමක්. පින්වත්නි මේ ත්‍රිපිටකයේ තියෙන ධර්ම හැර හරි සූත්‍ර වේවා විනය අභිධර්ම වේවා වෙන කෙනෙක් කියනවා නම් ඕක ත්‍රිපිටකේ නේ අපි විසින් හොයාගත් එකක් කියලා. ඒක බුදුදහම නෙමෙයි. මොකද බුදුදහම ගෝචර වෙන්නේ බුද්ධ ඥානයකට විතරයි. සාරිපුත්තයන් වහන්සේට පවා මේ සාරිපුත්ත සායනසගේ ඥානිය ගැන සඳහන් කරනවා මේ කල්පයක් වැහෙන වැස්ස කල්පයක් වහින වැස්සක වැහි බින්දු ගන්න කියන්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේට. පින්වත්නි එපමණ ප්‍රඥාවක් තිබ්බ සාරිපුත්ත මහරහතන් වහන්සේට පවා බුදු කෙනෙකුගේ නියමයක් නැතුව බුදු කෙනෙකුගේ විනවීමක් නැතුව බුදු කෙනෙකුගේ ණයක් නැතුව ණයක් කියලා කිව්වේ මේ මාත්‍රිකාවක් නැතුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේටවත් අලුත් ධර්මතා ගෝචර වෙන්නේ නැහැ. මෙකල තමන් රහත්ය කියලා හිතාගෙන තමන් අහවල් ධානයට සම්බන්ධුනාය කියලා හිතාගෙන එනිසා පිටින් කවුරු හරි කෙනෙක් කියනවා නම් මතක තියාගන්න මේක ත්‍රිපිටකේ නෑ මං හොයාගත් එකක්. ඒක බුදුදහම නෙවෙයි ඒකට කියන්නේ නිගණ්ඨ දහම කියලා. මොකද බුදුදහම නම් ඒකාන්තයෙන් පරතෝ ഘോഷ ප්‍රත්‍යයෙන් එන්න ඕනි. තථාගත ධර්මයේ ත්‍රිපිටකයේ පූර්වාචාරින් වහන්සේලාගේ මාර්ගෙන් මේක නාවනම් ඒක නිගණ්ඨ දහමක් මිසක් නිගණ්ඨ ධර්මතාවයක් නෙවෙයි. නිගණ්ඨ කියලා කියන්නේ නරක වචනයක් නෙමෙයි. හරි. නෑ මගේ පින්තුල්ලා මේක තේරුම් ගන්න බුදුදහම කියන එක ත්‍රිපිටකයේ තුලින් එන දහමක් ත්‍රිපිටකයේ මූලික කරගෙන. එතනින් පිට පින්වත්නි කිසිම දෙයක් කතා කරන්න එපා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ දහම බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගත්තු තථාගත ධර්මතාවය තුලින් අවබෝධ කරගත්තු මාර්ගය ගැඹුරුයි තමයි. චිත්ත වීති ආදිය සාමාන්‍ය මනසකට වැටහෙන්නේ නැහැ. ඒ වගේ ඒක පින්වත්නි දැන් ඔය ඇත්ත නිකන් හිතන්නකෝ මං වගේ කෙනෙක් චිත්ත වීති හොයාගත්තා නම්. ඕකට බුදුහාමුදුරන්ගේ නමද කියන්නේ මම මගේ නමද? බුදුදහමට කතුවරයෝ නැත. බුදුදහම එක්කම අයිතිකාරය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේක තථාගත ධර්ම විවෘත එකක්. හරි මම මේ තථාගත ණය මත ඉඳලා ධර්මාවබෝධය කරනවා මිසක ධර්මයේ තේරුම් ගන්නවා මිසක දේශනා කරනවා මිසක මේ මගේ බණ කීමක් කොහෙවත් නැහැ. බුදු බණ කීමක් තියෙන. ඒ නිසා මේ චිත්ත වීති ආදිය මගේ පින්වත්නි මම හොයාගත්තා නම් ඔය ඇත්තු නිකන් හිතන්නකෝ ඒකට මගේ නම දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නමද. නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බණ ටික ලියලත් කතෘ අයිතිය සුරකින්න කියලා ලියනවා. ලිව්වේ කවුද කියලා ලියන එක කමක් නැහැ. මොකද ඒක දැනගන්න පුළුවන් කවුද ලිව්වේ කියලා. කතෘ අයිතිය සුරකින්න කතා කරන්න එපා. උපුටා ගැනීම කරන්න කියලා කතා කරන්න එපා. එහෙනම් අඩුම සරියුත් මහරහතන් වහන්සේටවත් මේක ගෝචර නැත්තම් ඔබ මේ අපි වගේ පුංචි අය ගැන කවර කතාවද? ඒ නිසා පැහැදිලිව අභිධර්මය කියන එක පින්වත්නි පිරික්සල බැලුවම දැන් ඔය කියනවා මේ චෛතසික සංග්‍රහයේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක් පිළිබඳව. හරි.
ඊළඟට ප්‍රකීර්ණක චෛතසික 6ක් පිළිබඳව පස්ස වේදනා සංඥා චේතනා එකක්කතා ජීවිතින්දී මනසිකාර කියන සබ්බචිත්ත සාධාරණ 7ත් විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය පීති ඡන්ද කියන ප්‍රකීර්ණක චෛතසික 6ත් මේ දේවල් වල සංකලනය වීම අහු වෙනවා නම් සම්මා සම්බුද්ධ ඥානයකට පමණ යනි සපින්ගත්නි අභිධර්මයේ බුද්ධ භාසිතයක් නොවේ. ඕවා දෙවියන්ට ඇයි මේක දෙවියන්ට දේශනා කළේ? මේවා දැනගන්න. ඇයි දෙවියන්ට දේශනා කළේ? පින්ගත්නි මේ අභිධර්මයේ දේශනා කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගියා වස් කාලයක් මනුෂ්‍ය ලෝකේ. ඔයත්තන්ට මාස 3ක් බණහන්න පුළුවන් එක දිගට. මාස 3ක් මම බණ කිව්වොත් එහෙම තියාගෙන ඔයත්තන්ට අහන්න බෑ. මේ අභිධර්මයේ කියන දේශනාව දීර්ඝ දේශනාවක් නිසා එකවර මේක ඉවර කරන්න ඕනේ නිසා මිනිස්යන්ට මේක ඇහිීමේ අපහසුතාවය නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ ධර්මය පුද පඬුරක් වගේ අරගෙන ගිහිල්ලා තමන්ගේ මාතෘ දිව්‍ය රාජ්‍ය ප්‍රමුඛ මාතෘ දිව්‍ය රාජයට පූජා කරේ පුද පඬුරක් වගේ. අම්මට කරන කලුගුණ සැලකී දිව්‍ය ලෝකේ 3 මාසයක් දේශනා කළා. මනුෂ්‍ය ලෝකෙන් වර්ෂ ගත්තොත් දිව්‍ය ආයුෂ කොච්චරද? දෙවියන්ට 3 මාසයක් ගියාද? නෑ, දෙවියන්ට විනාඩි 9යි ගියේ. අන්න ඒකයි මේක දේශනා කළේ දිව්‍ය ලෝකෙදී. හැබැයි හැමදාමත් අනෝතප්ත විලගාවට ඇවිල්ලා සරියුත් මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත අද මං කියලා දුන්නේ අකුසල චෛතසික ගැන. එහෙම කියනකොට සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව අධිකයි. මේ කියන්නේ නෑ මෙහෙමයි සෝමනස්ස සහගත මෙහෙම කියලා. අකුසල චෛතසික කියලා. කීවේ මොනවද? අකුසල චෛතසික 12 විතරක් කිව්වා. දේශනා කළා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ දන්නවා මේ කිව්වේ සෝමනස්ස සහගත සසංකාරික සිත් ටිකයි අසංකාරික සිත් ටිකයි උපේක්ෂා සහගත සසංකාරික සිත් ටිකයි අසංකාරික සිත් ටිකයි සිත් 12. මේ ලෝභ මූලිකටයි ද්වේෂ මූලික දෙකයි මෝහ මූලික දෙකයි කියලා. එහෙනම් පින්වත්නි මේක තමයි තථාගත ධර්මයේ තුල ලැබිච්ච දායාදය. හරිද? මේ කතන්දරේ තේරුම් අරගෙන මේ කතන්දරයට අනුගත වෙලා මේ කියන ධර්ම දේශනාව මේ අත්නෝමතිකව ත්‍රිපිටකයේ තියෙනවද අට කතාවේ තියෙනවද අට කතාවේ තියෙනවා තමයි. කොහොමද අටුවා ප්‍රතික්ෂේප කරන්නේ මේ රහතන් වහන්සේලා ලියපු අට කතාව? කාලයත් එක්ක වෙනස් වීම වෙන්න පුළුවන් මම නෑ කියන්නේ. හැබැයි ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන සාහසික මානසිකත්වයට නම් වැටෙන්න එපා. ඒ මොකද යම් කෙනෙක් අටුවාව ප්‍රතික්ෂේප කළොත් මම මේ කියන්නේ හොඳට මතක තියාගන්න. එයාට මේ ජීවිතේ සාමණේර පැවිද්දත් නේ උපසම්පදාවත් නේ. ඇයි? සාමණේරයෙක් පැවිදි කරන පැවිදි වාක්‍ය තියෙන්නේ අටුවාවේ. උපසම්පදා භික්ෂුවකගේ බද්ධ සීමා සම්මතය අබද්ධ සීමා සම්මතය ගැන තියෙන්නේ අට කතාව ටීකාවේ. අද ඔය හදන උදක කූප සීමා සියල්ල අටුවා ටීකාවල වර්ණනා කරේවා. ඒව දන්නේ නැහැ. ඒවට ගිහින් උපසම්පදා වෙලා තමන් උපසම්පදා වෙච්ච සීමාව ගැන ලියලා තියෙන අට කතාව ටීකාවට කියනවා බුද්ධ භාෂිත නෙමෙයි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් අභිධර්ම ආදී ධර්මතා ප්‍රතික්ෂේප කරයිද මොකද කරන්න ඕනේ? එයා තථාගත ඥාණයට පහර දුන්නා වෙයි. මොකද කරන්න කිව්වේ? කබලක් අතට දීලා යව සිඟාකව කියලා එලවන්න කිව්වා. මහණෙක් වුණත් කෙනෙක් මේ ධර්මයේ ප්‍රතික්ෂේප කළොත් කබලක් අතට දෙන්නකෝ පාත්‍රය අරගෙන දීලා දොරෙන් එළියට දාන්න කිව්වා. යන්න හිඟා කන්න. විනය කර්ම කරලා පටිභාහණය කරන්න පුළුවන්. අහලා තියෙනවනේ විනය කර්ම තියෙන සාසනේ. ඒ වෙතින් ඔය ඇත්තන්ට වැඩක් නැහැ. උමනාවක් තියෙනවා නම් කියලා දෙන්න. එවැනි විනය කර්ම කරලා මේක නවත්තන්න පුළුවන්. වාරණයක් දාන්න පුළුවන්. එවැනි භික්ෂුන් වහන්සේලාට. ඒ නිසා මේ කියන කිසිම ධර්මතාවයක් අභිධර්මය අරකය මේකය ගැඹුරුය දෙවියන්ටය අපිට නොවේය ඒව නැතුව තමන්ගේ ජීවිතයට ගලප ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම කරගෙන ආපු ධර්මදේශනා කීපය තුළ අපි පහුගිය දවසක මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැන ධර්මදේශනා මං හිතන්නේ 2ක් විතර සිද්ධ කළා. මේ 2 ඇතුලේ අපි එක තැනකට ඇවිල්ලා නැවතුණා. ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය නාම රූප වශයෙන් මනසිකාරය කරලා සම්මර්ෂණ ඥානිය දක්වා ආවනේ. සම්මර්ෂණ ඥානිය දක්වා ආවට ඔයත් හිතන්න එපා දැන් ඔයත්තන්ට සම්මර්ෂණ ඥානිය ඉපදුනා කියලා. සම්මර්ෂණ ඥානිය දක්වා බණ කීවට හිතන්න එපා දැන් සම්මර්ෂණ ඥානිය පහළුණා කියලා. සම්මර්ෂණ ඥානිය දක්වා අවශ්‍ය කරන ශ්‍රුතමය ඥානිය සම්පාදිතයි. හරි. එහෙනම් සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා කියන තැන ඔබට එන්න ඕන. මනසිකාරී කිරීම තුළ යම් කෙනෙකුට මේ කියපු සම්මර්ෂණ ඥානිය දක්වා දිවෙන්න පුළුවන්. හරි. ඔන්න සම්මර්ෂණ ඥානිය ඉපදුනා. මම ඔබට කීවා මතකද? ධර්මදේශනාව අවසානයේදී ගිය පාර යම් කෙනෙක්ට මේ සම්මර්ෂණ ඥානිය ඉපදුනාට පස්සේ එයා අධිප්‍රාඥයෙක් නම් කෙනෙක් තීක්ෂණ ප්‍රඥාවන්තයෙක් නම් එයාට ආපහු සම්මර්ෂණ ඥානිය මනසිකාරයක් අවශ්‍ය නැත. හැබැයි එයා මධ්‍යම පාන්තික ප්‍රඥයෙක් නම් එයාගේ මනස මධ්‍යමයි නම් එයාට තාමත් සම්මර්ෂණ ඥානිය 100% පහළ වෙලා නැත. සම්මර්ෂණ ඥානිය කියන එක. ඒ නිසා මේක 100% දැන් කල්පනා කරයි මම අධිප්‍රාඥයෙක් මට ඕනි නෑ කියලා. නෑ. අධිප්‍රාඥයොත් මේ බණ අහනවා නම් අධිප්‍රාඥයෙකුත් මේක මනස්කාරය කළාට කමක් නැහැ. හේතුව එතකොට සම්මර්ෂණ ඥානිය පිළිබඳව දැන් ওই පෘථග්ජනයාගේ දැක්ම තිර නැහෙනි පින්වත්නි.
පෘථග්ජනයාගේ දැක්ම ස්ථීර නෑ. ඒක කොයි වෙලේ හරි නැති වෙන්න පුළුවන්. මේ අනිත්‍යයි කියලා දැන මරුණා කියලා අඬනවා. ඒක පෘථග්ජනයාගේ දැක්ම. අසුභයි කියලා දැන කාම ලෝකයේ නේද රූප පතනවා. ජරාව තමයි කමක් නෑ. දුකයි තමයි කමක් නෑ. නැති වෙනවා තමයි ඒ උනාට අයි දාලා ගියේ කියලා අහනවා. ඒක තමයි පෘථග්ජනයාගේ දැක්මේ තියෙන අස්ථීරභාවය. ඒ නිසා සම්මර්ෂණ ඥානිය පිළිබඳව තවත් භාවනාවක් ඉතුරු වෙනවා. දැන් පින්වත්නි මෙන්න මෙතනට එනකොට ඔය භාවනාවේ සම්මර්ෂණ ඥානිය ගාවට එනකොට චත්තාලීසාකාර මහා විපස්සනා භාවනා පොත කියන එක ඔබ ළඟට ගන්න. මේකේ තියෙනවා අනිච්චතෝ, ගණ්ඩතෝ, රෝගතෝ, සල්ලෝ, අග ආබාධා, පරේකී මේක එක විදිහින් මේ කියන්නේ සම 40 ආකාර භාවනාවකින් අනිත්‍යයි, දුකයි, ගණ්ඩයි, ලැජ්ජා සහගතයි, පිළිකුල් කළ යුතුයි, ශෝකජනකයි, පීඩාජනකයි ආදී වශයෙන් මානසිකාරයකට මේක ඉබේ වැටෙනවා. නිකන් කට වහගෙන අනිච්චතෝ, රෝගතෝ, දුක්ඛතෝ, ගණ්ඩතෝ කියන උපාසකම්මලා ඔගේ තේරුමවත් දන්නේ නැහැ. අනිච්චතෝ මොකක්ද හඳුනන්නේ අනිච්චතෝ කියන්නේ නේද? ඒ නිසා ඒක හදවතින් එන එකක්. අර ඔය භාවනාවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණත්‍රයේ මානසිකාරය කරන කෙනාට නිකම්ම නැగిලා එනවා. දෙයනේ නාම රූප කියන්නේ අනිත්‍යයි, gediyak gaduwak වගේ. දුක ජනකයි නේද, ආදීනව සහිතයි නේද, අප්‍රිය ජනකයි නේද, පිළිකුල් කළ යුතුයි නේද, මෙන්න මානසිකාරය නැగిලෙනවා. ඒකට කියනවා චත්තාලීසාකාර මහා විපස්සනා භාවනා ක්‍රමයෙන් මානසිකාරයක් වෙනවා. කියන්නේ ඔය තප්පර ගාන යන්නේ. කීවට තප්පර ගානින් ඔක ඉවර වෙනවා. මේක උනාට පස්සේ ඔබ මේ සම්මස්සන ඥානිය තිර කරගන්න. ඒ කියන්නේ මේකේ දැක්ම තව හයිය කරගන්න. ඔබට සිද්ධ වෙනවා තව එක භාවනාවක් කරන්න. ඒකට කියනවා පින්වත්නි නාම රූප පිළිබඳව කරන භාවනාව. රූප සප්තක භාවනාව සහ අරූප සප්තක භාවනාව කියලා. මේ කියන්නේ ධර්මතා පිළිබඳව. මේ කියන්නේ පරමාර්ථ පිළිබඳව. රූප සප්තක භාවනා ක්‍රමය කියලා කියන්නේ රූපය හත් ආකාරයකින් මනසිකාරය කරනවා. විඥානේ හත් ආකාරයකින් මනසිකාරය කරනවා. අපි රූපය අරගෙන බලමු. රූපය ගත්තාම රූපය කරන මනසිකාරය තමයි හත් ආකාර මනසිකාරය තමයි එකක්. අපිට මෙහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් අපි ගමුකෝ ඕක මේ භවයට අයත් රූප. කියන්නේ මේ මනුෂ්‍ය භවයට අයත් රූපය එකක්. හරිද? ඊට පස්සේ කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප පහයි, ධර්මතා කියන එකයි හයයි, ඉපදුණු සියලු රූප කියන එක හතයි. අයිත් බලමු. භවයට අයිති රූප සන්තතිය. කර්මජ රූප, ආහාරජ, චිත්තජ, ඍතුජ, ධර්මතා සහ උප්පාද කියන රූප හත. මනසිකාරය කළ යුතුයි. කොහොමද මනසිකාරය කරන්නේ? උප්පාද කියන රූපය ගන්නකෝ. ඉපදුනා වූ සියලු රූපයෝ. ඉපදුනා වූ සියලු රූපයෝ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. ඒ කියන්නේ මේ මෙච්චර කාලයකට ඉපදිලා තියෙන වර්තමානයේ පවතින මේ සියල්ල එකට කැටි කරන්නේ. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. මෙන්න මනසිකාරයක් කරන්න. ඊළඟට ගන්න වෙන වෙනම හරියට මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේ භවයටම අයිති රූපයෝ. ඒ කියන්නේ ඉපදිච්ච දාපටන් කලලය කියන එක හැදිච්ච දාපටන්. නේද? විද්‍යාත්මකව කියනවා නම් යුක්තාණුවට පැන ලැබිච්ච දාපටන්. ඒක මිනිස්සෙක් විදිහට හැදිලා මරණය දක්වාම ඇති වෙන රූප සන්තතිය, රූප පරම්පරාවම රූප පරම්පරාවම අනිත්‍ය දුක්ඛය අනාත්ම කියන්නේ අනිත්‍ය බව, දුක බව, අනාත්ම බව මනසිකාරයට යොදන්න. කාලයක් යනවා මේකට. හරි. ඊළඟට කර්මජ රූප කලාපියෝ ටික. මේ ජීවිතේ ලැබිච්ච කර්මජ රූප කලාපියෝ ටික අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හිතන්න. චිත්ත කියන්නේ සිත නිසා ඇති වෙන රූප කලාපියෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හිතන්න. දැන් මේවා කලින් ධර්ම දේශනාවල පැහැදිලි කරලා දීලා තියෙනවා. හරිද? ඍතුජ රූප කලාප, ආහාරජ රූප කලාපත් ඒ කියන්නේ ඕජා රූප කලාප ඒ වගේම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හිතන්න. ධර්මතා කියලා කියන්නේ ආධ්‍යාත්මික ශරීරේ නැතුව බාහිර තියෙන ඔය ගස්, ගල්, පුටු, බිත්ති, ගෙවල්, දොරවල් මේ සියලු රූප කලාපත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි කියන එක මනසිකාරයට ගන්න. එහෙම මනසිකාරය කරන විදිහ මම කලින් කියලා දුන්නා. ඔන්න රූප සප්තක ක්‍රමය ඉවරයි. ඊළඟට එනවා අරූප සප්තක ක්‍රමය කියලා එකක්. මේ පින්වත්නි දැන් මතක තියාගන්න බැරි නිසා ඔබ හොඳම දේ තමයි විදර්ශනා භාවනා පොත අතර ගන්න. විදර්ශනා භාවනා පොතේ මේක මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය යටතේ මේ සරලම තැන මම මේ කියන්නේ. නමුත් කිසිම අඩුවක් නැති තැනක්. හරි. පෙරලලා බලන්න ඕකේ තියෙනවා රූප සප්තක ක්‍රමය, අරූප සප්තක ක්‍රමය. ඕකේ භාවනා වාක්‍ය තියෙනවා. ඒ විදිහට භාවනා කරලා බලන්න කොහොම හරි මේක කරගන්න. අරූප සප්තක ක්‍රමය තමයි මනසිකාරය කරනවා කලාපතෝ, යමකතෝ, කනතෝ, පටිපාටිතෝ, දිට්ඨි උග්ඝාටන, මාන සමුග්ඝාටන, නිකාන්ති පරියාදාන. කලාප වශයෙන්, යමක වශයෙන්, කන වශයෙන්, පටිපාටි වශයෙන්, දිට්ඨි උග්ඝාටනීය වශයෙන්, මානීය සමුග්ඝාටනීය වශයෙන් සහ
නිකාන්ති පරියාදපන. මොකද්ද මේ කියන්නේ මගේ පින්වත්නි? කලාප වශයෙන්. ඔය රූප කෙනෙක් කලාපයක් මේ විඥාන කලාපයක් වශයෙන් ගන්න. පින්වත්නි මේ විඥානීය කියන එක දැන් අරූප සප්තකනේ. ඒ කියන්නේ නාම ධර්මතා විඥාන වේදනා සංකාර සංඥා. කියන මේ ධර්මතා අපිට අහුවෙන්නේ නෑ අතට. ඒ නිසා කලාප වශයෙන් ගන්න ඕනේ. උප්පත්ති දැන් අපි ගත්තොත් උපදිනු දාපටන් මැරෙන මොහොත දක්වාම. ඒ තියෙන කලාපයක් තියෙනවනේ. ඒ කලාපෙ ඔබට මේක එක එක විදිහට ගන්න පුළුවන්. හරිද? මන්ද දශකය, අර තරුණ දශකය, ඒ දශක වලට ගන්න පුළුවන්. අවුරුදු 10 වෙනකන් කලාප ටිකත් අනිත්‍ය වෙලා ගියා විඥාන. 10 ඉඳන් 20 වෙනකන් ටිකත්, 20 ඉඳන් 30 වෙනකන් ටිකත්, 30 ඉඳන් 40 වෙනකන් ටිකත්, 40 ඉඳන් 50 වෙනකන් ඔහොම මැරෙනකම්ම ගන්න. 150 160 ගන්න එපා. මොකද එච්චර කාලයක් ඔබ ජීවත් වෙන්නේ නැහැ. ගන්න ජීවත් වෙලා ඉන්න කාලේ කලාප ටික එකකට. ඒකට කියනවා කලාප වශයෙන් මනස්කාරය කරනවා කියලා. ඊළඟට යමක කියලා කියන්නේ දැන් කලාප වශයෙන් පහළ වෙන හිතුත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ කලාප වශයෙන් පහළ වෙන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කල්පනා කරපු හිතත් අනිත්‍යයිද නැද්ද? කියලා දැන් ඒක කල්පනා කරලා නියම් හිතකින් දැන් ඒකත් අනිත්‍යයි. දැන් ඒක කල්පනා කරපු හිතත් අනිත්‍යයි. මෙහෙම ක්‍රම යමක වශයෙන් යුගල අරකට එහෙමයි මේකත් එහෙමයි අරකට එහෙමයි මේකත් එහෙමයි. යුග්ම වශයෙන් අරගෙන මනස්කාරය. කනතෝ කියලා කියන්නේ ක්ෂණයක් පාසා. අර චිත්ත වීති පිළිබඳව දැනුම් මේකට ගොඩක් වැදගත්. මොකද ඕකෙත් මගේ පින්වත්නි අර ෂණ කියන්නේ උපාද ටිති බංග කියන කුඩා ෂණයක් අපිට පේන්නේ නැහැ. සර්වඥ බුදු කෙනෙකුට හැර. සාමාන්‍යයෙන් නිකන් දල මනසිකාරයකින් මේකට එන්න ක්ෂණයක් පාසා නැති වෙනවා. පටිපාටි කියලා කියන්නේ අර වගේම දීර්ඝ පටිපාටියක්. ඒ කියන්නේ අවුරුදු ඉස්සල්ලා ජීවිතේ විඥාන ටික අනිත්‍යයි. ඊළඟට විඥානය අනිත්‍යයි කියලා හිතපු හිත අනිත්‍යයි. ඒ හිතපු හිත ආයිත් අනිත්‍යයි. ඒ හිතපු හිත ආයිත් අනිත්‍යයි කියලා පටිපාටියක් වශයෙන් එනවා. ඔහම කරනකොට එන දිට්ඨිය සහ මානිය. දිට්ඨිය කියලා කියන්නේ ඔන්න ඔය වෙලාවේ යෝගාවචරයට එනවා මන් තමයි කෙනා මන් තමයි දැන් භාවනා කරන්නේ. සේසෝ හිත කියන්නේ අනිත්‍ය හිස් පුද්ගලයෝය මන් තමයි විදර්ශකයාය. ඊළඟට මාන්නයක් වෙනවා මට දැන් මේවා තේරෙනවාය අනිත් අයට මේවා තේරෙන්නේ නැතය. ඊළඟට නිකාන්තය කියන්නේ තෘෂ්ණාවක් එනවා. මේ මගේ විදර්ශනාවය මම මේකට ආදරය මේකේ ලස්සන ආලෝකයක් ආවාය ඔන්න ඔය වගේ. ඕවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනට දාලා මනසිකාරය කරාම දුර වෙලා යනවා. ඔන්න ඕකට කියනවා රූප සප්තක සහ අරූප සප්තක ක්‍රම කියලා. පින්ගනි මෙන්න මේ මනසිකාරය කළොත් දැන් නම් ඔබට තියෙන සම්මර්ෂණ ඥානය පරිපූර්ණ සම්මර්ෂණ ඥානයක්. ආපහු මේ මගදී ගණ්ඩ අමතක වුණා කියලා ගේන දෙයක්. පින්ගනි මේ ඔකට අපේ ගුරු ස්වාමීන් වහන්සේලා ලස්සන උපමාවක් කියලා දීලා තිබ්බා. හදීසි වෙන්න එපා මේ ගමන එන්න. හිමින් එන්න තියෙන ගමනක්. පින්ගන්නේ හිතන්නකෝ ලොරියක් තියෙනවා, දඹුල්ල යනවා, බඩු බාන්න. يعني එළවලු බාන්න යනවා. දැන් හිස් ලොරිය හදීසි කියලා හිස් ලොරිය අරන් ගියොත් බඩු බාන්න පුළුවන්කම තියෙයිද? හදීසි කියලා හිස් ලොරිය අරන් ගියොත් අපිට බඩු බාන්න පුළුවන්කම තියෙයිද? නෑනේ, බඩු නෑනේ නේද බාන්න. ඒ නිසා ඉක්මනට හිස් ලොරිය අරන් යනවට වඩා හොඳයි හිමීට පටවගෙන අරයි යන එක. ඒ වගේ මේක මේ හදීසි වෙන්න එපා සම්මර්ෂණ ඥානියට එන්න හිමීට පටවගෙන එන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මොකද ඔබ ඔහම ආවේ නැත්තම් ඊළඟට ඔබට එන උද්‍යව්‍ය ඥානිය කියන එක පරිපූර්ණ කිරීමේදී ඔබ අසමත් වෙනවා. ඔබ ආයි මුලටම වැටෙනවා. එහෙම වුණොත් ඔබට මේක එපා වෙනවා, අලස වෙනවා. ඇයි එකම මානසිකාරය කර අනිත්‍යයි දුක්ඛයි ගණ්ඩක් වගේ පිළිකාවක් වගේ දුක් කරදරයි පීඩයි කියලා මානසිකාරය කරන එක ඔබට එපා වෙන්න පුළුවන්. ඒ නිසා හිමින් සැරේ හදීසියක් නැතුව පටවන් එන්න. රූප සප්තක ක්‍රමයක් අරූප සප්තක ක්‍රමයක් භාවනා කරන ඔබට නම් සම්මර්ෂණ ඥානිය ඒකාන්තෙම පිහිටනවා. සම්මර්ෂණ ඥානියේ ස්වභාවය තමයි සංස්කාර ධර්මය. සංස්කාර ධර්ම කියලා කියන්නේ අර පටිච්ච සමුප්පාදයේ කියපු සංස්කාර නෙමෙයි. ඒ සංස්කාර කිය කුසල කර්ම පිළිබඳවනේ. මෙතන සංස්කාර කියලා කියන්නේ හේතුන්ගෙන් හටගන්න ඵලය රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් නාම රූප නැත්නම් පංචස්කන්ධය. මෙන්න මේ ස්කන්ධ පහ ඒකාන්තෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන පිළිකුල් හැඟීමක් ආදීනව හැඟීමක් ඔබට එනවා. මෙන්න මෙතනින් ආයි මේක කාගෙන්වත් අහලා දැනගත් එකක් නෙමෙයි පොත්පත් කියවලා දැනගත් එකක් නෙමෙයි ඔබම අවබෝධය තුලින් සාක්ෂාත් කරපු කරුණක්. දැන් මගේ පින්වත්නි ඔන්න ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ ත්‍රය වැටහෙන්න ගත්තට පස්සේ තමයි කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශනේ තාමත් පරිපූර්ණ නැහැ. නමුත් ඕමනා තැනට ගෙනාවා. හරි? ඕමනා තැනට ගෙනාවා. සම්මර්ෂණ ඥානියට ආවා. දැන් සම්මර්ෂණ ඥාන භාවනාව නවත්ත ගන්න. දැන් තමයි ඔබ පින්වත්නි නිවන් දකින්න මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන හන්දිය. මේකට කියනවා උද්‍යව්‍ය ඥානය. නැත්තම් සැබවින්ම විදර්ශනාව පටන් ගන්න මෙන්න මෙතනින්. මේකට කියන්නේ තරුණ විදර්ශනාව කියලා. දැන් විදර්ශනා භාවනා කරනවායි අපි අරක කරනවායි මේක කරනවායි කියන අය බලන්න තමන් කොහෙද ඉන්නේ කියලා.
මෙතනින් තමයි විදර්ශනා භාවනාව කියනකට එන්නේ, ඇතුළත් වෙන්නේ, පටන් ගන්න. උද්‍යව්‍ය ඥානයට ආවට පස්සේ ඔන්න සම්මර්ෂණ භාවනාව නැවැත්තුවා උදය වය පිළිබඳව කල්පනා කළා. උදය වය. පින්වත්නි, උදය කියන්නේ උප්පාදය. වය කියන්නේ නිරෝධය. ඇතිවීම සහ නැතිවීම. ලොකු ඥානයක් නෙමෙයි. දැන් ඔන්න ඥාන 10න් සම්මස්සන ඥාන ඉවරයි. දැන් ඔන්න උද්‍යව්‍ය ඥානය. කියන්නේ දෙවනි ඥානය දස විදර්ශනා ඥාන වලින් දෙවනි ඥානය. නැත්තම් නවමහා විදර්ශනා ඥාන වශයෙන් ගත්තොත් පළවෙනි ඥානය. උද්‍යව්‍ය ඥානයට ආපු කෙනා පිටින් උදය කියන්නේ ඇතිවීම, වය කියන්නේ නැතිවීම. උදය කියන්නේ උප්පාදය, වය කියන්නේ නිරෝධය. ඇතිවීම සහ නැතිවීම. පැවැත්ම සහ නේද? නොපැවැත්ම. මේ උප්පාදය කියන එක දැන් මේ වෙලාව වෙනකොට මේ යෝගාවචරයාගේ හිත මගේ පින්වත්නි මේ ඉතින් මේක අහන්න බලන්න දෙයක් නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ නිකන් පෙඟිච්ච පාන් කැල්ල වගේ දුවන්නේ. කියන්නේ කිසිම කරදරයක් නෑ. ටක් ගාලා ඇවිල්ලා බහ ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි. පුදුම සැනසීමක්. පුදුම අවබෝධයක්. පුදුම මේ තෘප්තියක්. සංස්කාර පිළිබඳව යථාර්ථය දැකීම තුළ සංස්කාර අතහැරීමෙන් ලබන නිරාමිස සැප. විරාගික සැප ඔන්න ලැබෙන්න ගන්නවා. අපි උපාදය කියන එක පිළිබඳව ටිකක් කතා කරමු. උපාද සහ වය කියන එක පිළිබඳව දැනගන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. මොකද උපාදයේ අවස්ථා තුනක් තියෙනවා. ෂණික උත්පාදය, සන්තති උත්පාදය සහ අනුප්පන්න උත්පාදය. ෂණික උත්පාදය, සන්තති උත්පාදය, අනුප්පන්න උත්පාදය. ෂණික උත්පාදය කියලා කියන්නේ අර කුඩා චිත්තක්ෂණ තුනේ උත්පාද කියන අවස්ථාවට. ඒක තමයි ෂණ උප්පත්තියක් කියලා කියන්නේ. සන්තති උප්පත්තිය කියලා කියන්නේ දීර්ඝ කාලයක් පවතින නාම රූප පරම්පරාවල, ඒ කියන්නේ මනුස්ස ජීවිතයේ මූලිකවම හටගත්තු නාම රූප ධර්මතා. ඒ හටගන්න ධර්මතා වලට අපි කියන එක කාලයක් පවතිනවා. ඒ නිසා ඒකට කියනවා සන්තති පරම්පරාවක ආරම්භය. සන්තති උප්පාදය. අනුත්පන්න උප්පාදය කියලා කියන්නේ මෙතෙක් කාලයක් හටගෙන නැති අනාගත කාලේ හටගන්න පුළුවන් ධර්මතා වලට. එහෙනම් උප්පාද තුනක් වගේම නිරෝධ කීයක් තියෙනවද? නිරෝධත් තුනක් තියෙනවා. ෂණික නිරෝධය, සන්තති නිරෝධය සහ අනුප්පන්න නිරෝධය කියලා. ෂණික නිරෝධය කියන්නේ උප්පාද තෙති බංග කියන අවස්ථා, කුඩා ෂණ තුනෙන් බංග කියන අවස්ථාවයි ති වෙනවා. මෙන්න මේ කතා කරපු ෂණික නිරෝධයට. සන්තති නිරෝධය කියන එක සිද්ධ වෙන්නේ අර කාලයක් පවතින නැති වෙච්ච නාම රූප ධර්මතා කාලෙකදී නැති වෙලා යන මරුණා කියලා කියන්නේ, මලා කියලා කියන්නේ. මරුණා කියලා කියන්නේ අර සන්තති නිරෝධය වෙච්ච දාට. ඒ කියන්නේ පරම්පරාව ඉවරයි. තාත්තා මරුණා. තාත්තා ඉපදිලා තාත්තා මරුණා. සන්තතිය උප්පදිය ලැබුවා, සන්තතිය නිරෝධ වුණා. අනුත්පන්න නිරෝධය කියලා කියන්නේ මත්තු හට නොනගත්තු දෙයක නිරෝධය. හටගත්තේ නැති දෙයක නිරෝධය වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ. ගෙඩි එන ගහක් තියෙනවා කියලා හිතන්න. ගෙඩි එන ගහක් තියෙනවා. ගෙඩි එන ගහක දැන් ඒකට ගෙඩි අනුප්පන්නයි, නමුත් එන්න පුළුවන්. අපි ඒ ගහේ මුල කපනවා. දැන් අර ගහේ ගෙඩි එනවද? ආයි ගෙඩි එන්නේ නැහැ. අන්න අනුත්පාද නිරෝධය. ඒ කියන්නේ මතු උපදින්න තියෙන ධර්මතාවල නිරුද්ධ කිරීමට කියන අනුපාද නිරෝධය කියලා. පින්වත්නි, මේ සත්වයා කියන කෙනා සසරේ යන්නේ කාරණා දෙකක් නිසා. එකක් තමයි නැවත උපදින්න කර්ම කරලා තිබීම. අනිත් එක තමයි භව තෘෂ්ණාව. මේක වරදවා ගන්න එපා. මේකට තව කරුණක් දාන්න පුළුවන්. නමුත් සරලව තේරුම් ගන්නකො මේක. සත්වයා භවයේ යන්නේ කාරණා දෙකක් නිසා. එකක් එයා අනාගතයට කර්ම කරගන්නවා. අනිත් එක තමයි යාගේ භව තෘෂ්ණාව තියෙනවා. කෙනෙක්ට අනාගතයේ උපදින්න කොච්චර කර්ම තිබ්බත් භව තෘෂ්ණාව නැත්තම්. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ගන්නකො. කර්ම කරගත්තනේ නේ. ආයි ඉපදුනා නම් නිරේ සමහරක් විට. හැබැයි කර්ම නැති කරාද? මොකක්ද නැති කළේ? නැති කළා නැවත භවයේ උපදින්න තියෙන තෘෂ්ණාව, භව තෘෂ්ණාව. භව තෘෂ්ණාව නැති කිරීම නිසා කර්මයට උපස්තම්භනයක් නැත. ආපහු භවයක් සකස් වුණේ නැත. කර්ම සියල්ල අහෝසි වෙලා ගියා. ඒ නිසා සත්වයා නැවත නූපදීමක් බලාපොරොත්තු වෙනවා නම් එයා නැති කරගන්න ඕනේ. එයාට කර්ම නැති කරගන්න ඇත්තටම අමාරුයි. ඒ මොකද සසර ජීවිතේ අනවරාග්‍ර සසර ජීවිතේ කරගත්තු කර්ම මෙච්චරයි මෙපමණයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා කර්ම ගැන අවධානය යොමු කරනවට වඩා කර්මඵල විශ්වාසයෙන් අකුසල කර්ම කරන එක නවත්තගෙන අද ඉඳන් නවතින්න. අද ඉඳන් නිවැරදි වෙන්න. කර්ම ටික නවත්තගෙන නැවත භවයක උපදින්න සකස් වෙන බීජය අනුපන්න නිරෝධය කියන එක නවත්ත ගන්න. භව තෘෂ්ණාව කියන එක නැති කරන්න. භව තෘෂ්ණාව කියලා කියන්නේ මගේ පින්වත්නි, ඔබට තේරෙන භාෂාවෙන් මේක කියවොත් තමන් කෙනෙක් විදිහට මේ ලෝකෙ උපදින්න තියෙන කැමැත්ත, මම ආපහු සැරයක් මේ ලෝකෙ උපදින්න ඕනිය කියන සංඥාව, මේ පංචස්කන්ධය රැඳෙන්න ඕනි, තියෙන්න ඕනි කියන සිතවිල්ල තමයි භව තෘෂ්ණාව කියන්නේ. යම් කෙනෙක් පංචස්කන්ධය පිළිබඳව ඔය කීවා වගේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි ආදී සම්මරසන ඥාන වලින් පෙරසින්ද දැක්කනම් එයාට මගේ පින්වත්නි ආපහු සැරයක් භවයක් සකස් වෙන්නේ නැත. මේ පෘථග්ජනයාගේ දැක්ම තිර නැහැ. දැක්ම තිර නැති නිසා තාමත් පෘථග්ජනයි. හරි
තාමත් පෘථග්ජනයි. මම දන්නේ සෝවාන් වෙච්ච ඇති මේ බණ ටික අහලා තාම පෘථග්ජනයි. තාම මාර්ගය වඩා ගත්තේ නැති නිසා. ඇවිල්ලා දැක්ම තිර නැති නිසා භව තෘෂ්ණාව කියන එක සකස් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න භවය කියන එක සකස් කරන්නේ තෘෂ්ණාව එකක්. තෘෂ්ණාවට විතරක් භවය සකස් කරන්න බෑ. කර්ම තියෙන්නත් ඕනේ. ඒ නිසා කර්ම තෘෂ්ණා කියන හේතු දෙකයි. කර්ම කෙරෙන්නේ තෘෂ්ණාව සකස් වෙන්නේ පංචස්කන්ධය ගැන නිවැරදිව නොදැනීම. ඒකට කියනවා අවිද්‍යාව කියලා. එහෙනම් අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ තුන නිසා තමයි ආපෝසරයක් භවය සකස් වෙන්නේ. මේකට කියනවා වෘත කියලා. මේ නිසා තමයි සංසාරේ දැන් සංසාරය කියලා කියනවා. මොකටද සංසාරය කියලා කියන්නේ? කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝචින්නම් වත්තමාන සංසාරෝති පෞච්චති. ස්කන්ධ ධාතු ආයතන වල නොබෙදී පැවැත්ම. එහෙමයි මේක කියන්නේ. කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝචින්නම් වත්තමාන නොසෙඳී පැවැත්මට කියනවා සංසාරයයි කියලා. සංසාරය යනවා කොට කවුරුත් දන්නේ නැහැ මොකද්ද මේ සංසාරය යනවා කියන්නේ කියලා. ඇත්තටම සංසාරය යනවා කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතන වල මේ පටිපාටිය නොසෙඳී පැවැත්මට කියනවා සංසාරය කියලා. කෙනෙක් අවිද්‍යා, කර්ම, තණ්හා කියන මේ ක්ලේශ වෘත තුන දුරු කරේ නැත්නම් අපි ධර්මයේ මේකට කියන්නේ වෘතය කියලා. දුරු කලේ නැත්නම් එයාට ආපහු භවයක් සකස් වෙනවා. ඒ නිසා මගේ පින්වත්නි, කර්ම, තණ්හා, අවිද්‍යාව කියන මේ තුනත් නැවත රූපයක් සකස් කරන ආහාරය කියන තණ්හාවන් දුරු කරොත් එයාට දේව ඥානයකට එන්න පුළුවන්. ඒ නිසා මේක මනසිකාර්යය කරන්න ඕනි මෙන්න මේ විදිහට. අපි මේක දැන් මේ පොත්පත්වල තියෙන කාරණා පොත්පත්වල තියෙනවා. හරිද මගේ පින්වත්නි? හැබැයි අපිට මේක දැනෙන විදිහ කියන්නේ මේ කාලේ කෙලස්බර පුද්ගලයෝ වැඩිනේ සත්‍ය කතාව. කෙලස්බර පුද්ගලයෝ වැඩිකම නිසා කෙලස්බර පුද්ගලයෙක්ට වුණත් මේක වැටහෙන තේරෙන ආකාරයට මම ටිකක් සරල කරලයි මේ කියන්නේ. සමහරක් වචන කියන සමහරක් කරුණු වත දැම්ම උමනා නැහැ කියලා හිතන කරුණු මම මේ ධර්ම දේශනාවේදී අතහරිනවා. හැබැයි දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය නම් අඩු නැතුව දේශනා වෙච්ච දේශනා. මේ මග්ගා මග්ග ඥාන දර්ශන ඊළඟට එන පටිපදා ඥාන දර්ශන විසුද්ධියත් අපි කතා කරමු සම්පූර්ණව. මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ටිකක් සංකීර්ණයි. මේක ටිකක් අච්චාරුවක් වගේ එකක්. ඒ නිසා මම මේ අතාරින්න ඕනිව අතහැරලායි දේශනා කළේ. මොකද ඔක්කොම පටව ගන්නවට වඩා මේ ටික හරි අරගෙන ඉදිරියට යන්න. එතකොට ඔබටම තේරෙනවා තව එකක් අඩුයි මොකක්ද අඩු කියලා. එතකොට එළියට යන්න පුළුවන්. ඔන්න කල්පනා කරනවා අවිද්‍යාව, තණ්හාව, කර්මය සහ ආහාරය නිසා උපාද ලක්ෂණයක් පේනවා. උපදින ලක්ෂණයක් පේනවා. මෙන්න මේ පහ නිසා තමයි මිනිස්සෙක් ආපෞසරයක් උප්පත්තිය ලබන්නේ, රූපයක් උප්පත්තිය ලබන්නේ, භව තෘෂ්ණාවක් ඇති වෙන්නේ. එහෙනම් ඔන්න උදය ගැන කියන්නේ උදය කියලා කියන්නේ ඇතිවීම පිළිබඳව කල්පනා කරන්න. මේකේ රූප සංතතියේ පැවැත්ම පිළිබඳව. මේක ඇති උනේ කොහමද? මේ සංතතිය ඇති උනේ අවිද්‍යාව නිසා. කර්මය නිසා. දැන් මේ කියපු ටික අහන් හිටියා නම් ඇති වෙනවා මේකට. හරි. ඊළඟට අවිද්‍යාව, කර්මය, තණ්හාව. තණ්හාව නිසා ඒ වගේමයි රූපය ඇති වෙන්න තවත් බලපාන කාරණාවක් තමයි ආහාරය. තවත් බලපාන කාරණාවක් තමයි මේ උපාද ලක්ෂණය. මෙන්න මේ උපාද ලක්ෂණයෙන් මේකේ උදය ඇතිවීම කියනක මෙන්න මෙහෙමයි රූප ඇති වෙන්නේ. ඊළඟට විඥානීය කියන එක ඇති වෙන්නේත් ඔන්න අවිද්‍යාවත් හේතු වෙනවා. කර්මයක් හේතු වෙනවා, තණ්හාවත් හේතු වෙනවා. ඒ වගේම ස්පර්ශය. ස්පර්ශය නැත්නම් විඥානය හටගන්නේ නැහනේ. ස්පර්ශයත් හේතු වෙනවා. ඊළඟට උපාද කියන ඒ කියන්නේ විඥාන උපාද කියන ලක්ෂණයත් මෙන්න මේ හතරකට දාලා විඥානියත් ඇති වෙන කියන්නේ පින්වත්නි මේක හරියට මෙන්න මේක. ඔබ කාමරයකට යනවා කියලා හිතන්න, කළුවර කාමරයකට. ගිහිල්ලා ගිනි පෙට්ටියකින් ගිනි කූරක් ගහනවා. ගහනකොට මොකද වෙන්නේ? ආලෝකයක් ඇති වුණානේ. දැන් පෙර මේ ආලෝකය කොයි ගිනි පෙට්ටියේ තිබ්බද? ගිනි කූරේ තිබ්බද? කාමරේ තිබ්බද නැත? මෙන්න මේ කූරයි ගිනි පෙට්ටියයි වැදිච්ච නිසා ආලෝකයක් පත් වුණා. ආලෝකයේ පත්තු වීලා ටික වෙලාවක් ගිහලා මම මේක නිව්වහම කොහාටද නිවිලා ගියේ? ගිනි පෙට්ටියට ගියාද? ගිනි කූරේට ගියාද? කාමරේ කොහෙට හරි ගියාද? කොහෙටවත් ගියේ නැහැ. පෙර නොතිබී හටගත්තා. ඉතිරි නැතිව නැති වුණා. දැන් ඔයත් හිතන්න බෑ මම මේ කීවහම උද්‍යව ඥානිය හරි දැම්මට ආව දැම්මම උද්‍යව ඥානිය ඉන්නේ දැම්මට තේරෙනවා මම දැන් විදර්ශකයෙක් නෑ. මේක ඔබ කරන්න. එහෙම නැත්නම් ඔය කෝස් එකකට ගිහිල්ලා පැය භාගයක් ඉඳන් භාවනා කෝස් වලට නෑ යන්න එපා. භාවනා පාඨමාලා වලට, භාවනා වැඩසටහන් වලට යන්න, කමටහන ගන්න, අරගෙන ගෙදර ගිහිල්ලා කරන්න. භාවනා කෝස්, භාවනා පාඨමාලා, පරිපූර්ණ භාවනා පාඨමාලා. දිව්‍ය ඥානය ගැන සාකච්ඡා කරෝලා පුරුදු කරන්න. මේක භාෂාවක් නෙමෙයි, ලෝක ධර්මතාවය. සියුම් අතිසියුම් ධර්මතාවයක් බුද්ධෝත්පාද කාලයක විතරක් ඇහෙන. අධික ප්‍රඥාවන්තයන්ට විතරයි අවබෝධ වෙන්නේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්කු සෝයිමං උජිතේ ජට. අර දෙවියෙක් ඇවිල්ලා අහනවනේ. අන්තෝ ජට බහි ජට ජටාය ජටිතා පජා. තන්තං ගෝතම පුච්චාම කෝයිමං උජිතේ ජට. අන්තෝ ජටා කිව්වේ ඇතුළෙත් ගැට, බහි ජටා පිටත් ගැට.
ජටාය ජටිතා පජා. ඔය ජටා කියන වචනේ අට කතාවේ පැහැදිලි කරනවා ජටාති තණ්හා ජාලනියා ජටාය උච්චති කියලා. ඒ කියන්නේ ජටා කියලා කියන්නේ තණ්හා දැලට. මේ දෙවිය අහනවා සත්වයා ඇතුළටත් බැඳිලා ආධ්‍යාත්මික මගේ හිත, මගේ අත, මගේ කට, මගේ නහය, මගේ මූණ, මගේ ගෙවල් දොරවල්. බාහිරටත් බැඳිලා මගේ පුතා, මගේ පුතාගේ ගේ, මගේ පුතාගේ ගෙවල් දොරවල්, මගේ පුතාගේ අත, මගේ පුතාගේ කට. එහෙම කොහොමද මගේ පුතාට ගහන්නේ? අන්න බැඳිලා. ජටාය ජටිතා පජා. මේ සත්ත්ව ප්‍රජාව ගැට වලින් ගැට ගහිලා. තන්තං ගෝතම පුච්චා මනේ බවත් ගෞතමයන්න් වහන්සේ මම ඔබ වහන්සේගෙන් අහන්නේ. කොයිවන් වෙජිටේ ජටං? කවුද මේ ගැටේ ලියන්නේ? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා. සීලේ පිහිටපු නරෝ කියන්නේ මිනිස්සයා, සපඤ්ඤා කියලා කියන්නේ උත්පත්තියම ත්‍රි හේතුක ප්‍රතිසන්දිකෙක් වෙන්න ඕනේ. උප්පත්තියම ප්‍රඥාව තියෙන්නත් ඕනේ. සපඤ්ඤා චිත්තං පඤ්ඤංච භාවයන්. සීල කියන්නේ සමාධියත් ප්‍රඥාවත් වැඩුවොත්. චිත්තං කියන්නේ සමාධි ශීර්ෂය, පඤ්ඤා කියලා කියන්නේ ප්‍රඥා ශීර්ෂය. භාවයන් නිකං බෑ. ඔය ඔක්කොම තිබ්බත් බෑ. සීලය තිබ්බත් බෑ. ඊට පස්සේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙලත් බෑ. සමාධි විදර්ශනා කරත් වැඩක් නැහැ. මෙන්න මේ තුන නැත්තම්. ආතාපි නිපකෝ බික්කු. ආතාපි නිපකෝ බික්කු. බික්කු කියලා කියන්නේ එතකොට මහණුන්ට විතරද මේක පුළුවන්? බික්කු කියලා කියන්නේ මෙතන කියනවා සංසාරේ බය දක්කිටි බික්කුති. කියන්නේ සංසාරේ බය කෙනෙක් දකිනවා නම් එයත් භික්ෂුවක්. කෙනෙක් සංසාරේ බය දකිනවා නම් එයා භික්ෂුවක් ගන්නටයි මෙතන කිව්වේ. එහෙනම් පළවෙනි නීතිය තමයි කොන්දේසියා සංසාරේ බය දකින්න ඕනේ. එයා සංසාරේ බය දකින්න ඕනේ. ආතාපි නිපකෝ. කෙලස් තවන වීරිය තියෙන්න ඕනේ. වීරිය නැත්නම් මහාන වෙන්න පුළුවන්, කැලේ යන්න පුළුවන්. කෙලස් තවන වීරිය නැත්නම් මේක කරන්න බෑ. නිපකෝ ස්ථානෝචිත ප්‍රඥාව. නිපක ඥානය. තැනට සුදුසු නුවණ තිබිය යුතුයි. මේ තුනම එකතු වුණොත් නම් අන්න අරකට එක්ක එයාට සෝයිමං විජිතේ ජටං. එයා මේ ගැටේ ලියන මාර්ගය වඩන්න. ඒ කියන්නේ මම මේ කියන මාර්ගයම වඩන්න ඕනි නෑ. මේකේ තවත් මේක අමාරු ඇති. මම කියවනේ මේක සුෂ්කයි කියලා විදර්ශනාව. මේකෙන් තවත් බහින්න තැන් තියෙනවා. ඒ තැන් වලින් බැහැගෙන මේ ධර්මතාවය තේරුම් ගන්න බලන්න. මෙන්න මෙහෙම උදේ වය බලන කෙනා විඥාන ධාතුවේ වයත් උදයත් බලනවා. ස්පර්ශය සහ උත්පාද ලක්ෂණයෙන් බලලා ඒ වගේ නැතිවීම පිළිබඳව ආයිත් මනසිකාර්යය කරනවා. කොහොමද මනසිකාර්යය කරන්නේ? අවිද්‍යාව නැතිවීමෙන් රූපය නැති වෙනවා. අවිද්‍යාව නැතිවීමෙන් විඥානයත් නැති වෙනවා. කර්ම තණ්හා නැතිවීමෙන් රූපයත්, කර්ම තණ්හා නැතිවීමෙන් විඥානයත් නැති වෙනවාය. ඊළඟට ආහාරය නැතිවීමෙන් රූපය නැති වෙනවාය. ස්පර්ශය නැතිවීමෙන් විඥානය නැති වෙනවාය කියලා නිරෝධ ලක්ෂණයත් බලන්න. මෙන්න මේ නිරෝධ ලක්ෂණය බලන කෙනාට පිටින් ආයි උදය වය නැත්තම් ඇතිවීම නැතිවීම කියන ලක්ෂණ දෙක පේන්න ගන්නවා. හරියට වීදුරු කැටයකින් බලනවා වගේ ඇතිවීම සහ නැතිවීම පේන්න ගන්න යෝගාවචරයට මේ වෙලාවේ පුදුම සැපක් දැනෙන්න ගන්නවා. මේ වෙලාව වෙනවා පොඩි උපක්ලේශ 10ක්. පොඩිත් නෑ මේක ලොකු උපක්ලේශ 10ක්. කෙනෙක්ට උදේව්වේ කියන්නේ උදේව්වේ ඥානිය ගාවට ආවද කියන එක බලන්න පුළුවන් මෙන්න මේ උපක්ලේශ 10 ආවොත්. ඕබාස පීති පස්සද්දී අදිමොක්කෝච පග්ගහෝ. සුඛං ඥාන මුපට්ඨානං අහන සුඛ ඥාන උපට්ඨානං කියලා කියනවා. නිකාන්ති ඊළඟට දැන් මේ බලන්නකෝ පින්වත්නි. මේක හිමින් සැරේ අපි බලමු. උපේක්ඛාච නිකාන්තිච. එහෙමයි කියන්නේ. ඕබාස පීති පස්සද්දී. ඕබාස කියලා කියන්නේ ආලෝකයක්. මේ වෙලාවේ පින්වත්නි පුදුම ආලෝකයක්. කියන්නේ මේ ඇතිවීම නැතිවීම මානසිකාරය ආයි කොහෙවත් පැටලෙන්නේ නැහැ. මොකද ආවේ බඩු ටික පටවන් නිසා ලොරියට මේ වෙලාවේ බඩු බහන්න විතරයි තියෙන්නේ. කොහේවත් පැටලිලි නෑ. මේ විදර්ශකයාගේ හිත මගේ පින්වත්නි නාම රූප ධර්මතාවල පීනලා එන්නේ ගිහිල්ලා. කොහේවත් නවතින්නේ නෑ. කොහෙවත් සැක නෑ. කොහෙවත් පැටලෙන්නේ නෑ. පීනලා එනවා ගිහිල්ලා. මේ වෙලාවේ සතුට නිසාම ඕබාසය කියන එක පහළ වෙනවා. يعني ඕබාස කියන්නේ ආලෝකයක් වගේ පුදුම සනීපයක් එනවා. ඒක මුළු පළාතම ආලෝකමත් වෙනවා වගේ යන්නත් පුළුවන්. මෙහෙම එකක් කොයිද දහමේ තියෙන ඔය සිතුල් පහුවේ ආලෝකේ පහළ වෙච්ච භික්ෂුන් වහන්සේලා ආලෝක සංඥා ගැන කියන්නේ මෙන්න මෙතන තමයි. හරි? වර්ධවා ගන්න එපා. සාමාන්‍ය ආලෝකයක් එන්න පුළුවන් එක එක්කෙනාගේ විදර්ශනායි මත. ඒ ආලෝකයත් එක්ක විදර්ශකයා රැවටෙනවා. එයාට එනවා ප්‍රීතියක්. ඕබාස පීති. පස්සද්දි සංසිඳීමක් එනවා. ඊළඟට අදිමොක්ක මේක පුදුම ශ්‍රද්ධාවක් එනවා. තමන්ගේ විදර්ශනාව ගැන. මං හරි කියලා හිතෙනවා. මට හොඳ ප්‍රීතියක් දැනෙනවාය කියලා හිතෙනවා. මට ලොකු සංසිඳීමක් දැනෙනවාය කියලා හිතෙනවා. පග්ගහ පුදුම වීරයක් එනවා. ඒ වීරය කොච්චරද කියනවනම් කණ්ඩ බොන්න ඕනිත් නෑ භාවනාව කරන්න පුළුවන්. භාවනාවෙන් නැගිටින්න එයාට අදහසක් නෑ. ඒත් තරම් ලොකු වීරයක් එනවා. එතකොට හිතෙයි මට ලොකු වීරයක් තියෙනවා. ඊට පස්සේ කියනවා සුඛං ඥාන මුපට්ඨානං. සුඛයක් එනවා, සැපයක් එනවා. මේ විදර්ශනාව මෙතනට එනකොට ඥානයක් එනවා. මගේ විදර්ශනා ඥානය ඥානයක් එනවා. ඊළඟට
උපට්ඨානං සතියක් සිහියක් වෙන. උපට්ඨාන කියන්නේ සිහියට මෙතන. ලොකු සිහියක් වෙනවා වෙනද නොතිබිච්ච. ඒ කියන්නේ මේ සංස්කාර පිළිබඳව ඇතිවීම නැතිවීම පිළිබඳව දැඩි සිහියක් එනවා. අන්න ඒකට කියන උපට්ඨාන කියන්නේ. ඊළඟට උපේක්ෂාවක් වෙනවා මගේ පින්වත්නි. මේ උපේක්ෂාව පුදුම සහගත අතහැරීමක්. විදර්ශනාව පිළිබඳව පුදුම උපේක්ෂාවක් වෙනවා. මෙන්න මේ වෙලාවේ විදර්ශකයා රැවටෙනවා තමන් සෝවාන් වුණා කියලා. මේ වෙලාවේ විදර්ශකයා රැවටෙනවා තමන් ධානයක් ලැබුවා කියලා. මේ වෙලාවේ විදර්ශකයා රැවටෙන්න පුළුවන් තමන් රහත් වුණා කියලා. මේකට කියනවා අදිමාන වස්තු. මාර්ගය අමාර්ගය පැටලෙන තැන. බොහෝ අය මෙන්න සත්‍ය කතාව තමයි අද ඔය රහත් වෙලා කියන ඇත්ත ඔතනට තියා ඒ ඇත්තන්ගේ සීලේවත් නෑ සමහරුන්ගේ. අපි දන්නවා මේවා. ඉතින් මෙතනට ආවිල්ලා ඔන්න පැටලුනොත් නම් පැටලුණා තමයි. අන්න සාධාරණ පැටලීමක්. එහෙම පැටලිච්ච කෙනෙක් මම රහත් වුණා කියලා කියවට පරාජිකා වෙන්නේ නෑ. ඒක අදිමාන වස්තුවක්. ඒකයි කිව්වේ අදිමානයට පරාජිකා නැත. මෙතනට එන කෙනා මගේ පින්වත්නි යා හිතන්නේ මෙයා සෝවාන් වුණා කියලා. ඒ නිසා එයාට තමන්ගේ විදර්ශනාව පිළිබඳව නිකාන්තයක් තණ්හාවක් ඇති වෙනවා. මෙන්න මගේ විදර්ශනාව කියලා. එයා හිතන්නේ රහත් වුණා කියලා. ඔන්න ඔතන තමයි මාර්ගය අමාර්ගය පැටලෙන තැන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පාදනය කරගන්න පුළුවන් ඔන්න ඔතන. ඔතනදී ওই විදර්ශනා උපක්ලේශ 10 ආවට පස්සේ හොඳට මතක තියාගෙන රහත් උනේ නෑ තවම. තව එහෙම්මමයි මේ මාර්ගය. තව චුට්ටක් යන්න තියෙනවා. වීරියෙන් ආපහු සැරයක් අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන තුන, අනිත්‍ය දුක අනාත්ම කියන තුන ඕබාස පීති පස්සද්ධිය ඔය සතුට අනිත්‍ය බව දකින්න, ඔය සංසිඳීම අනිත්‍ය බව දකින්න, ඔය වීරිය අනිත්‍ය බව දකින්න, ඔය සිහි අනිත්‍ය බව දකින්න, ඔය සුඛය අනිත්‍ය බව දකින්න, ඔය ඥානය අනිත්‍ය බව දකින්න. මෙන්න මේ අනිත්‍ය බව දැකීම තුළ පින්වත්නි විදර්ශකයා අමාර්ගය දුරු කරලා, වැරදි පැත්ත දුරු කරලා නිවැරදි මාර්ගයට වැටෙනවා. මෙන්න මෙතනින් නිවැරදි මාර්ගයට වැටිච්ච කෙනාට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පාදනය කළා කියලා. කියනකොටත් තේරෙන්නේ නෑනේ. පින්වත්නි මම දන්නවා. මේක ධර්මයේ වරදක් නෙමෙයි. පැහැදිලිවම මේ ධර්ම දේශනාව තුළ යම් අඩුවක් තියෙනවනම් මේක මගේ වරදක්. මොකද මම මේක ප්‍රකාශ කරන විදිහ අඩුපාඩුවක්. මගේ තියෙන වචනවල දුප්පත්කමක්. සිංහල භාෂාව හරි දුප්පත් තථාගත ධර්මය කියන්නේ. මේ මගේ වචනවල අඩුපාඩුවක් මිසක් මේ අපි භාවිත කරන භාෂාවේ අඩුපාඩුවක් මිසක් තථාගත ධර්මයේ නම් අඩු නෑ මගේ පින්වත්නි. යම් අඩුවක් මේ ධර්ම දේශනාව තුළ තියෙනවා නම් ඒ මගේම අඩුවක් මිසක් තථාගත ධර්මයේ නම් කිසිම අඩුවක් නැත. තව හොයන්න තව පින්වත්නි මම බොහොම පුංචි කෙනෙක්. නමුත් ඔබ මට වඩා මේ ධර්මයේ පිළිබඳව දන්නවා ඇති. ඔබට මේ නාම රූප ගැන මටත් වඩා දැනුමක් ඇති. තවත් මේ ගැන හොයන්න, ධර්ම සාකච්ඡා කරන්න, ධර්මයේ පිළිබඳව නැවත නැවත මනසිකාර්ය කරන්න, අනුග්‍රහිත විදර්ශනාවට අනුග්‍රහිත දේවල් එකතු කරලා මේ විදර්ශනා ඥානය සම්පූර්ණ කරන්න. එතකොට උද්‍යව්‍ය ඥානය ඔබේ සම්පූර්ණ මෝරන්නේ නැහැ. මොකද මේ විදර්ශනා උපක්ලේශ එන නිසා ඔය විදර්ශනා උපක්ලේශ තණ්හා දිට්ඨි මාන කියන තුනෙන් වැඩි වෙලා 30ක් බවට පත් වෙනවා. ඔය 30ම දුරු කරලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ආයි මනසිකාර්ය කරලා අමාර්ගය දුරු කරලා මාර්ගයට වැටුණත් මගේ පින්වත්නි ඔතනින් එහාට යනවා කියන එකේ තරම් ලොකු දෙයක් නෙමෙයි. මොකද ඔබ 5ක් ඉවර කරා. දැන් ඔබ වැටෙන්නේ කෙලින්ම 6 වෙනි පියවරට. තව එකයි තියෙන්නේ. මේක වීරියෙන් මේ කරපු ධර්මදේශනා ටික ආපහු අහන්න. හරිද? කොහෙන් හරි හොයාගෙන අහන්න. අහලා ආපහු මේව අවබෝධ කරගෙන තේරෙන්නේ නැත්නම් කොහින් හරි අනේ පිංගන්නේ හොයාගෙන හරි කමක් නෑ. අපි කොච්චර කල් ජීවත් වෙයිද හෙට මැරෙයිද දන්නේ නෑ. යනකොට අපවත් වේවිද දන්නේ නෑ. තවත් ඉන්නෝ බොහොම උතුමන් වහන්සේලා බණ භාවනා කරන කර්මස්ථාන ලබා දෙන කම්මට්ටානාචාර්යවරු. එවැනි උතුමන් වහන්සේලා ළඟට ගිහිල්ලා පිටින් ඔබට ඕන නම් දුරකථන නැමතුමක් දෙන්න මම අපි කියන්නම් යන්න ඕනි තැන අහවල් ගුරුවරයා ගාවට යන්න කියලා. එහෙම ගිහිල්ලා මගේ පින්වත්නි මේක කොහොම හරි අවබෝධ කරගන්න බලන්න. ඊළඟට ඔබ වැටෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඉතින් මේ ගැඹුරු කාරණා ගැඹුරු වැඩි නිසා මම තීරණය කළා මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ටිකක් චුට්ටක් අපි පස්සට දාමු. හේතුව ඊළඟට ඔබට මේකේ වටිනාකම පිළිබඳව ආයි ඡන්දය ඇති වෙන්න ධර්මදේශනා කිහිපයක් අපි දැස්ති කරලා තියන්නම්. ඒ ධර්මදේශනා කිහිපයෙන් පස්සේ ආපහු අපි මේ උද්‍යව ඥානීය දැන් ඉදිරියට යන පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව කතා කරනවා. ඒ කතා කරනකොට ඔබට ඒකාන්තයෙන්ම වැටහෙවි නිවන කියන්නේ පින්වත්නි මේක මුද්දට මතක තියාගන්න. ඔතනට ආවත් ඔබ සෝවාන් වුණේ නැහැ. ඔතනට ආවත් ඔබ මේ සෝවාන් මාර්ගයට අඩිය තිබ්බා විතරයි. තාම උද්‍යව ඥානියවත් සම්පාදිත නැහැ. මොකද ඒකට ඔබාසවල අර උපක්ලේශ වලින් බාධා වුණානේ. ඊළඟට තමයි අපි උද්‍යව ඥානිය සම්පාදිත කරගන්නේ. ඒ නිසා උද්‍යව ඥානියට ආවහම චුට්ටක් හිතේ හදාගන්න පොඩ්ඩක් නිවන පෙනිපෙනී යනවා කියලා.
එහෙම නැතුව මේ බණක් අහලා සාදු කියලා පොයට සිල් අරන් සුදු රෙද්දක් දාගෙන සිවුරක් දාගෙන නිවන් යන්න හිතන්න එපා. සියලුම දෙනා මේ ධර්ම අවබෝධය කරන්න මේ හොත්තට ග්‍රහණය කරගෙන නැවත නැවත ශ්‍රවණය කරලා ධාරණය කරගෙන මානසිකාර්ය කරන අදිෂ්ඨාන වීර්යය ඇති කරගන්න කාල වේලාව අවසන් නිසා අද දවසේ ධර්ම දේශනාව මෙතනින් එහාට සිද්ධ කරන්නේ නෑ. ඉදිරි ධර්ම දේශනාවලදී අපි ආපහු සැරයක් මේ පෙළ ගැස්ම එක තැනකට ගේන්න උත්සාහ කරමු. ප්‍රාර්ථනා කරනවා අද දවසේ මේ ඇති කරගත්තු ධර්මඥානී හේතුවෙන් ඔබ අපි නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින්පෙත් අනුමෝදන් කරගනිත්වා. සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. පැතූ බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මද්දෘෂ්ටික අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවි දේවතාවුන් වහන්සේලා වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් දැක බලා සතුටටපත් වේවා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අවසාන වශයෙන් ඔබට පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා. අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු සියලුම කුසල් හේතු වෙලා සියලුම කුසල් පාරමී වෙලා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයම තව තවත් ගුණපිළිවෙත් පුරා ගන්න සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. සියලු යහපත් පැතුම් මේ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වේවා. තනුරුවන්ගේ අනන්ත රැකවරණයේ ආශිර්වාදය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවකින් ෂණ මාත්‍රයක් තුල කිප් අභිඥාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරන්න මේ රස කරගන්නට යෙදුණු සියලුම කුසල් ඔබට අපට හේතු වේවා. වාසනාව වේවා. පාරමී දම් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම ධර්මානුශාසනාවෙහි පින්වත් දායකත්වයේ දරන්නට අද අප සමග එකතු වෙනවා කෑගල්ල උඳුගොඩ එළගල්ල පරවිසෙවෙන I50න් එක නිවසේ පදිංචි දායිකා PRM විමලා රාජපක්ෂ මහත්මිය. අරමුණු කරගන්නේ වසර 6කට පෙර අද වන්දිනකදී අභව ප්‍රාප්ත වන්නට යෙදුණු තම ආදරණීය පියාණන් වන PGR ටිකිරි බණ්ඩා මහතාගේ 6 වන ගුණ සමරුව වෙනුවෙන් ධර්මානුශාසනාවෙහි දායකත්ව පින් අනුමෝදන් කිරීම එතුමන්ට භව ගමන සුවපත්ව චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබ නිවනින් සැනහෙන්නට මේ පින් අනුමෝදන් වේවා. පරලොව ගමන නිමා වන්නටද මේ පින හේතු වේවා කියා ප්‍රාර්ථනා කිරීම. එතුමන්ගේ භාර්යාවන PRM විමලා රාජපක්ෂ මහත්මිය ප්‍රධාන දූදරුවන් පිරිස විසින් සිදු කරන මේ පින්කමේදී අරමුණු කරගන්නවා PRM විමලා රාජපක්ෂ මහත්මියට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම, දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු, ව්‍යාපාර කටයුතු ආදී සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන්න උදා වූ මේ නව වසර පවුලේ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත වසරක් වේවා කියා ප්‍රාර්ථනා කිරීමට පින්වන්ත දායකත්වයේ දරන්නේ කෑගල්ල උඳුගොඩ එළගල්ල පරවිසෙවන I50න් එක නිවසේ පදිංචි දායිකා PRM විමලා රාජපක්ෂ මහත්මිය ප්‍රධාන දූදරු පිරිස. සදහැවතුනි, දැනටමත් ඔබට ප්‍රචාරය වූ සියලු ධර්මානුශාසනාවන්හි සංග්‍රහිත තැටි SLBC ගී ප්‍රසන්ටේෂන් වෙතින් ලබාගත හැකි. මතක් කරන්නම් දුරකථන අංකයත් 0113071082. සුස්ක විදර්ශනා ධර්මානුශාසනා මාලා පවත්වනු ලබන කිරුළපන ධම්මවිජය ස්වාමින්ද්‍රයන් වහන්සේට මේ නව වසර ධර්ම ඥානය බෙදා දෙන්නට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන පුණ්‍යවන්ත වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. සංවිධානය හා දායකත්වය ලබා දෙන කිරුළපන හිත හදන මග සංවිධානයේ සියලු සමාජිකාවන්ටද නිදුක් නිරෝගී සුව ලැබෙන සුබ නව වසරක් වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. සසර කතරින් නෙතර වන්නට පාරමී දම් පුරන ඔබ ධර්මානුශාසනා පැවැත්වුවේ තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වන සේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය විචිත්‍රභානක පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි සාදුකාරයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
සදහවතුනි දහම් සුවඳ වෙළඳ සේවා සදහම් දහර දම් දෙසුම ශ්‍රවණය කරන අතර වාරයේදී ඔබගේ හිටපු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සුජීවත්ව සිටිනා සහෘදයින්ට ආශිර්වාද කිරීමට එක්වෙන්න වෙළඳ සේවයේ සමග දායකත්වය ලැබ ගනිමින් ළඟම ඇති ලංකා බැංකුවේ ගිණුම් අංක 23339 මුදල් තැන්පත් කර අපට ෆැක්ස් මගින් විස්තර යොමු කරන්න 269යි 19යි 77 නැත්නම් 269යි 54යි 88 විස්තර වෙළඳ සේවය 269යි 62යි 80 සංස්ථා විමසීම් 269යි 74යි 91 දහම් සුවඳ වෙළඳ සේවා සදහම් දහර නිරයට යන මග නැවතුමට ඔබට සම්මා සම්බුදු සරණයි. දහම් සුවඳ පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවදි කරන සදහම් දහර දම් දෙසුම සමානුග්‍රහකත්වය වෙබ් වතුර නොරඳන තීන්තාලේපන සුඛකාමානි භූතානි යෝදන්දේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පිච්ඡසෝ න ලභති සුඛං ස්ලිම් හා රන් සම්මානයෙන් පිදුම් ලද වෙබ් වතුර නොරඳන බිත්තිආලේපනය වෙබ් ජලකාන්දු වැළැක්වීමේ තීන්ත ජාත්‍යන්තර ප්‍රමිතිය පරිසර හිතකාමී වෙබ් තීන්ත තෙතමනයට තිත ජලයෙන් නිවසේ ආරක්ෂාව වෙබ්